මෙන්න මේකෙදී අපිට මේ කියන්නේ සුමට තත්ත්වයක් කියලානේ. සුමට තත්ත්වයක් නිසා මේක මත තියෙන එකක් ලිස්සන්න පුළුවන්. ඕකමත් තියෙන එකක් ලිස්සන්න පුළුවන්. ඒ ලිස්සනකොට දැන් මේක තරණය කරොත් මේ මත පිටිපස්සට තල්ලු කරන බර. ඒ කියන්නේ මේ දැන් මේක ලොරිය ත්වරණය වෙනවා කියලා හිතුවොත් මේ පැත්තට මේ වස්තුව මත මේ පැත්තට ත්වරණයක් ලැබෙනවා. ඒ නිසා මේක ලිස්සා යන බලනවා. දැන් මේ ලොරියේ ඒකාකාර ප්‍රවේගය යන නිසා මෙහෙම බලයක් යෙදෙන්නේ නැහැ මේකට. මේකට මෙහෙම බලයක් යෙදෙන්නේ නැහැ. තේරුණාද? ත්වරණය වුණා නම් තමයි බලයක් යෙදෙන්නේ. ඒතකොට ඒ බලය යෙදුනොත් එහෙම ඝර්ෂණ බලයක් නැත්තම් මේකට ඉස්සලා යනවා. මේක ත්වරණයක් වුණා. දැන් මේ විදිහට නිදහසේ වැටෙනකොට පස්සේ කොලා පැනීමක් සිද්ධ වෙන්නේ නැති නිසා මෙයා මුලින්ම ප්‍රවේගයේ බිඳුවේ තිබෙන නිසා ප්‍රවේගය ටික ටික වැඩි කරගන්නවා. ප්‍රවේගයේ බිඳුවේ තිබෙන නිසා ප්‍රවේගය ටික ටික වැඩි කරගන්නවා. වැඩි කරගෙන ඊට පස්සේ ඒකෙන් චුට්ටක් ලිස්සනවා. චුට්ටක් ලිස්සලා ඊට පස්සේ ලොරිය ඉස්සරහට යනකොට ලොරිය ප්‍රවේගයම ලබා ගන්නවා. මේක ඒකාකාර ප්‍රවේගය නිසා මෙහෙම වෙන්නේ. ත්වරණයක් වගේ තිබ්බනම් මේක මේ පැත්තට ඉස්සරහ යනවා. මේ පැත්තට නෙමෙයි චලිත වෙන්නේ. මේක අනිත් පැත්තට චලිත වෙන්නේ. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගය සුමට නිසා විස්තරයෙන් පාසිට වෙන්නේ. මේ පැත්ත විස්තරයෙන් වෙන්නේ. විස්තරයක වළක්වන්න ඝර්ෂණ බලය නැහැ. විස්තරයක වළක්වන්න ඝර්ෂණ බලය නැහැ. ඒ නිසා මේක මෙහෙම කියද්දි මෙහෙම ලොරිය යනවා. එතකොට මුලින් ප්‍රවේගයක් හැදිලා තමයි යන්නේ. හරි. ඊට පස්සේ 16 දෙක දියටි පරිපතේ pH Q අතර සමග ප්‍රතිරෝධය කුමක්ද? pH Q අතර සමග ප්‍රතිරෝධය ගන්නකොට හරි. ඔය විදිහට තියෙනවා නම් මේ හැම එකක්ම 2R ප්‍රතිරෝධ නම් pH Q අතර සමගය වැඩි අපිට හොයන්න පුළුවන්. කරන්න පුළුවන්. මේ PQ යාකරන රේඛාවත් එක්ක මේ පැත්ත මෙහෙට නමන්න පුළුවන්. මෙහෙම නමනකොට මේ ප්‍රතිරෝධය මේක මත වැටෙනවා. මේ ප්‍රතිරෝධය මේක මත වැටෙනවා. මේ ප්‍රතිරෝධය මෙන්න මේක මත වැටෙනවා. ඒ වැටෙනකොට ඒවා සමාන්තරගත වැටෙන්නේ. සමාන්තරගත වැටෙනවා කියන්නේ ඊට පස්සේ මේකයි සමකය 2R R වෙනවා. මේකේ 2R නම් සමකය R වෙනවා. සමාන්තරගත නිසා මෙතනත් 2R නම් R කියලා ලැබෙනවා. ඒ කියන්නේ pH Q අතර මෙන්න මෙහෙම දැන් ඊළඟට එන්නේ මෙතෙන්ට R මෙතනට R මෙතනට R මෙතන සිම්පල් R මෙතන සිම්පල් R. හරි. එතකොට දැන් මේ තියෙන්නේ විස්කස් ස්ටේට් පරිපාතය. මේ අනුපාතය සමානයි. ඒ නිසා මේක කැපෙනවා. දැන් මේ පැත්තෙන් 2R මේ පැත්තෙන් 2R.
මේ පැති දෙකයි ආ මේ පැති දෙකයි ආ. එහෙනම් සමගිය විදිහට එන්නේ 2r වැඩි කිරීම කැපිටල් 2r බෙදීම 2r ධන 2r. ඒතර සමගිය විදිහට ඕක වෙනවා නම් මෙතන එනවා 4යි කැපිටල් R සිම්පල් R මෙතන දෙකක් පොදුයි සිම්පල් R ධන කැපිටල් R. එහෙනම් මෙතන දෙකක් කැපිටල් යනවා. ඒ කියන්නේ 2යි කැපිටල් R 2යි කැපිටල් R සිම්පල් R බෙදීම R ධන කැපිටල් R. උත්තරේ 5. දාහත වස්තුන්හි චලිතය පිළිබඳ කර ඇති පහත ප්‍රකාශ සලකන්න. ඒවල කියනවා චලිතය පිළිබඳ දීලා තියෙන ප්‍රකාශන ටික බලමු. ඒවල කියනවා චලනය වන වස්තුවක් මත බාහිර අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වන සෑම විටම වස්තුවේ වේගය වෙනස් වේ. බාහිර අසන්තුලිත බලයක් තියෙනවා නම් ඒකේ වේගය වෙනස් වෙයි කියලා කියනවා. වේගය නෙවෙයි ප්‍රවේගය නම් වෙනස් වෙන්න පුළුවන්. වේගය වෙනස් වෙන්නේ නැත්තේ බාහිර අසන්තුලිත බලයක් තමයි වෘත්තාකාර පතේ යනකොට මෙන්න මේ පැත්තට තියෙන කේන්ද්‍ර දිශාවේ බලය. ඒ බලය නිසා මෙන්න මෙතන තියෙන වේගයේ වෙනසක් වෙන්නේ නැහැ. මේ වෙලාවේදී වේග වෙනසක් වෙන්නේ නැතුව යන්න පුළුවන්. නමුත් ප්‍රවේගය වෙනස් වෙනවා. වේගය වෙනස් වෙන්නේ නැතුණාට ප්‍රවේගය වෙනස් වෙනවා. ඒ නිසා වේගය වෙනස් වෙයි කියනකොට බාහිර අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වන සෑම විටම වේගය වෙනස් වෙයි කියනකොට වේගය වෙනස් නොවේනේ. මෙතන වේගය වෙනස් වෙන්නේ නැහැ ප්‍රවේගය නම් වෙනස් වෙයි. ඒ නිසා ඒ ප්‍රකාශය වැරදි. ප්‍රවේගය තමයි වෙනස් වෙන්නේ. B වල එක් වස්තුවක් තවත් වස්තුවක් පසු කරන මොහොතකදී එක් වස්තුවක් තවත් වස්තුවක් පසු කරන මොහොතකදී වස්තු දෙකේ වේග සමානයි. වස්තු දෙකේ වේග සමානව පසු කරන්නම් වෙන්නේ නැහැ. දෙකටම එහෙම යන්න තමයි වෙන්නේ. ඒ නිසා B එකක් වැරදි. C ගුරුත්වය යටතේ වස්තුවක් සරල රේඛීය මාර්ගයක චලිත කරවීමට ගුරුත්වයට එරෙහිව බාහිර අසන්තුලිත බලයක් ලබා දිය යුතුය. ගුරුත්වය යටතේ වස්තුවක් සරල රේඛීය මාර්ගයක චලිත කරවීමට සරල රේඛීය මාර්ගයක යවන්න. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් නම් මෙහෙම මේ තියෙන වස්තුව මේ පැත්තට යවන්න නම් සරල රේඛීය මාර්ගයයි. ඒ වුණොත් මේ පැත්තට ගුරුත්වාකර්ෂණ බලය නැත්නම් මේ පැත්තට බර තියෙනවා. ගුරුත්වයට එරෙහිව බාහිර අසන්තුලිත බලය. එරෙහි කියන්නේ මේ පැත්තට බලයක්. යෙදුවොත් මේක මෙහෙම යවන්න පුළුවන්. බාහිර අසන්තුලිත බලයක් ලබා දිය යුතුයි. ඒ වුණොත් අපිට ඔතනදී C පමණක් සත්‍යය කියලා ගන්න පුළුවන්. C පමණක් සත්‍යය කියලා ගන්න පුළුවන් උත්තරේ 2. 18
18 එක්තරා අංශුවක් සරල රේඛාවක් දිගේ සරල අනුවර්තී චලිතය කෙරේ. සරල රේඛාවක් දිගේ සරල අනුවර්තී චලනය කෙරේ. සමතුලිතතා පිහිටීමේ සිට අංශුවට වූ දුරවල් x1 සහ x2 වන විට අංශුවේ අදාළ ප්‍රවේගයන් පිළිවෙලින් v1 සහ v2 වේ. එම චලිතයේ දෝලන කාලය t1 වේ. මේ විදිහේ සරල රේඛාවක් දිගේ මේම වස්තුවක් සරල අනුවර්තී චලිතයක යනවා මෙන්න. සරල අනුවර්තී චලිතයක යනවා. එතනදී අපිට කියනවා x1 දුරකදී ප්‍රවේගය v1යි. මෙතන x1 දුරක් වෙනකොට මෙතන ප්‍රවේගය තියෙන්නේ v1. x2 දුරකදී අපි ගම් v2 එකක් කියලා. v2. එම චලිතයේ දෝලන කාලාවර්තය. දෝලන වල තිබ්බ සමීකරණ මෙන්න මෙහෙම එකක්. මතක ගන්නේ නැහැ. v වර්ගය සමානයි ඔමේගා වර්ගය. a වර්ග ඍණ x වර්ගය. ඔන්න ඔහොම එකක් තිබ්බා. එතකොට මේ v1 කියලා ගත්තොත් ප්‍රවේගය v1 වර්ගය සමානයි ඔමේගා වර්ගය. a වර්ගය ඍණ x වර්ගය කියන්නේ x1 වර්ගය. ඔය විදිහ කියලා ගන්නවා. ඒතර v2 ප්‍රවේගය ලැබෙනකොට ඔමේගා වර්ගය a වර්ගය ඍණ x2 වර්ගය කියනවා. ඊට පස්සේ අපෙන් අහන්නේ මෙතන කාලාවර්තය. කාලාවර්තය හොයන්නේ ඔමේගා හොයාගන්න ඕනේ. ඒ නිසා මම මෙහෙම කරන්නම්. මේක බෙදෙනවා. තෝරනවා v1 වර්ගය බෙදී v2 වර්ගය සමානයි ඔමේගා වර්ගය කැඩලා ගියා. a වර්ග ඍණ x2 වර්ගය a වර්ගය x2 වර්ගය. දැන් මෙතනින් හරස් ගුණ කරොත් එහෙම v1 වර්ගය a වර්ගය මෙන්න v1 වර්ගය x2 වර්ගය සමානයි v2 වර්ගය a වර්ගය ඍණ v2 වර්ගය x2 වර්ගය. ඒ වුණත් ඔතනදී මම a වර්ගය තනි කර ගන්න ගත්තොත් අංගනා මෙතනදී a වර්ගයක් පොදුයි. මෙතන එන්නේ v1 වර්ගය මෙතන ඍණ v2 වර්ගය සමානයි. මේ පදේ ඍණ පදයක් නිසා මේක එහා පැත්තට යද්දී v1 වර්ගය x2 වර්ගය ඍණ v2 වර්ගය x1 වර්ගය කියලා ගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ a වර්ගය අපිට හොයා ගන්න පුළුවන්. මෙතන කියනවා v1 වර්ගය x2 වර්ගය ඍණ v2 වර්ගය x1 වර්ගය. ඕක බෙදනවා. මෙන්න මේ v1 වර්ගය ඍණ v2 වර්ගය. v1 වර්ගය ඍණ v2 වර්ගය.
හරි. ඒතොර එනවා දැන් ඔතනදී x එක දුරකට අදාළ v එක ප්‍රවේගයක් සහ x දෙක දුරකට අදාළ v දෙක ප්‍රවේගයක් කියලා මේ සමීකරණ දෙක හදාගන්න. මෙතනින් අපි මේකේ විස්තරය දැනගෙන හිටියේ නෑ උපරිම විස්තරය. ඒ නිසා මම දැන් මෙතන කරේ මෙන්න මේ විස්තරය තමයි හොයාගන්න. විස්තරය හොයාගන්න අපිට දත විදිහට දීලා තියෙන්නේ මේ වගේ. ඒ ඇතුලෙන් හදාගත්තා. ඊට පස්සේ මම මේක එකට ආදේශ කරලා මේක හදාගන්නවා. මම ගන්නවා එකෙන් ඔමේගා වර්ගය කියන්නේ එහෙනම් v එකේ වර්ගය බෙදීම මේ මෙතන තියෙන්නේ a වල වර්ගය ඍණ x එකේ වර්ගය. නැත්නම් මම මෙහෙම ආදේශ කරනවා. එකෙන් ගන්න පුළුවන් v එකේ වර්ගය සමානයි ඔමේගා වර්ගය a වර්ගය වෙනුවට අන්න අතනින් ආපු එක. v එකේ වර්ගය x දෙකේ වර්ගය ඍණ v දෙකේ වර්ගය x එකේ වර්ගය බෙදනවා v එකේ වර්ගය ඍණ v දෙකේ වර්ගය. ඊට පස්සේ අඩු කරන්න තියෙනවා ඍණ x එකේ වර්ගය. ඔන්න දැන් හැදෙනවා මෙන්න මෙහෙම එකක්. v එකේ වර්ගය සමාන ඔමේගා වර්ගය. මේක පොදු හරය නිසා v එකේ වර්ගය ඍණ v දෙකේ වර්ගය. දැන් මෙතන එනවා v එකේ වර්ගය x දෙකේ වර්ගය. මෙතන එනවා v දෙකේ වර්ගය x එකේ වර්ගය. මේකේ මේ ගුණ කරද්දී වෙන v එකේ වර්ගය x එකේ වර්ගය වෙන ධන v දෙකේ වර්ගය x එකේ වර්ගය කියලා එනවා. ඔන්නෝම සම්බන්ධතාවය. එතකොට ඔතනේ v එකේ වර්ගය x දෙකේ වර්ගය v දෙකේ වර්ගය x එකේ වර්ගය මෙන්න මේකයි කැපිලා. v දෙකේ වර්ගය x එකේ වර්ගය ඔය දෙක කැපිලා. ඔය දෙක කැපිලාම ඉතුරු වෙනවා v එකේ වර්ගය කියන්නේ ඔමේගා වර්ග මෙතන v එකේ වර්ගය v එකේ වර්ගය. ඒ නිසා v එකේ වර්ගය ඉවතට ගත්තොත් මෙතන එනවා x දෙකේ වර්ගය ඍණ x එකේ වර්ගය. බෙදීම v එකේ වර්ගය ඍණ v දෙකේ වර්ගය. දැන් මෙන්න මෙතන v එකේ වර්ගයෙන් මේ v එකේ වර්ගය කපලා දාන්න පුළුවන්. එන ඔමේගා කියන්නේ ඔමේගා වර්ගය සමානයි v එකේ වර්ගය ඍණ v එකේ වර්ගය බෙදීම මේකෙන් ගුණ කරලා මේකෙන් බෙදනවා x එකේ වර්ගය ඍණ x එකේ වර්ගය. එතකොට රෝල කාරාවර්තනය අහන්නේ ඔමේගා සමානයි 2π බෙදීම t නිසා t සමාන එහෙනම් 2π බෙදීම ඔමේගා. ඒ කියන්නේ 2π මේක එකට ඔමේගා කියන්නේ මේක පරස්පරයේ වැට වර්ගමූලයට ඉන්නවා. x දෙකේ වර්ගය ඍණ x එකේ වර්ගය බෙදීම v එකේ වර්ගය ඍණ v දෙකේ වර්ගය වර්ගමූලය. තමයි. උත්තරේ 5 18 උත්තරේ 5.
19 කියනවා ඒ වස්තුව ගුරුත්වයට සිරස් ඉහළට ප්‍රක්ෂේපණය කළ මොහොතේම B වස්තුව මුදා හැරේ. ඒට සාපේක්ෂව B ප්‍රවේග කාල වක්‍රය. ඒ වස්තුව ගුරුත්වයට සිරස් ඉහළට ප්‍රක්ෂේපණය කළ මොහොතේම B වස්තුව මුදා හැරේ කියලා කියන්නේ. ඒට සාපේක්ෂව B ප්‍රවේග කාල වක්‍රය. එතකොට ඔතන අහන්න අපිට ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. දෙගත්තොත් එහෙනම් පොළවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. ඉහළට තියෙනවා. ඉහළට තියෙන ටික ටික අඩු වෙන එක. පොළවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. ආවදිනේ ටික ටික වැඩි වෙන එක. එහෙනම් අපිට අහන්නේ ඒට සාපේක්ෂව B ගේ ප්‍රවේගය. ඒක සාපේක්ෂ ප්‍රවේග මූලධර්ම අපිට දාන්න පුළුවන්. පොළවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය දාන්න. ඒට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය. එතකොට මෙතන පොළොවට සාපේක්ෂව B කියන්නේ පල්ලෙහාට තියෙනවා. පල්ලෙහා ටික ටික වැඩි වෙන එක. මේක අඩු වෙනවා. පල්ලෙහාට අඩු වෙනවා. මේ ඉහළට අඩු වෙන එක. එතන මේක පල්ලෙහාට වැඩි වෙන එක. මෙතන ඉහළට අඩු වෙනවා. ඉහළට තියෙන එක අඩු වෙනවා නම් මේ විදිහට තියද්දී අඩු වෙනවා නම් මේක පල්ලෙහාට වැඩි වෙනවා. පල්ලෙහාට අඩු වෙනවානේ. ඒක අඩු වෙනවා මේක වැඩි වෙනවා. ඒ නිසා සාපේක්ෂ වේගයෙන් මේක අතර වැඩි වෙනවා. පල්ලෙහාට සාපේක්ෂ වේගය වැඩි වෙනවා කියන්නේ ඒ දකින්නේ මෙයා ටික ටික වේගය වැඩි කරගෙන යනවා. ඒ දකින්නේ B වේගය වැඩි කරගෙන යනවා වගේ. වැඩි කරන විලෝ පරිමේට යනවා ඒ නිසා ඉතරේ යනකොට එක ඒකට පේන්නේ B වේගය වැඩි කරගෙන යනවා. ඒකට පේන්නේ B මේ පැත්තට වේගය වැඩි කරගෙන යනවා වගේ මෙයාට තව යන්න. ඒක උත්තරේ එක ගන්න පුළුවන්.
ඊළඟට විස්ස හැබැයි මෙතන මෙහෙමත් පුළුවන් නේ වැරදුනම වන්නකොට මෙතන පොළවට සාපේක්ෂව වේගය තියෙන ඉහළට තියෙන ටික ටික අඩු වෙනවා. දැන් මෙයා චලනය වෙන්නේ නැත්නම් මෙයා යන නිසා මෙයාට පේන්නේ මෙයා u ප්‍රවේගයෙන් එනවා වගේ. වැරදුනා මෙන්න මෙතන මෙහෙමයි. ඒ කියන්නේ දැන් පොළවට සාපේක්ෂ වේගයක අඩු වෙමින් උඩට යන එකක්. පොළවට සාපේක්ෂව දීගයක අපිට මෙහෙම දෙයක් කරන්න වෙනවා. සාපේක්ෂ ප්‍රවේගයකට දානවට වඩා ප්‍රවේග කාල වක්‍රය තමයි අහලා තියෙන්නේ. සාපේක්ෂ ත්වරණයට දාලා බලමු. සාපේක්ෂ ත්වරණයට. දැන් මෙතනදී මෙන්න මෙහෙම වැරදුනා වගේ කිව්වේ මෙන්න මේකයි. මේක අඩු වෙනවා මේක වැඩි වෙනවා. පල්ලෙහාට ප්‍රවේගය වැඩි වෙනවා. එතන මෙතන පල්ලෙහාට වැඩි වෙනවා. මෙයාගේ මේ තියෙන්නේ පොළවට සාපේක්ෂව ඒ කියන්නේ උඩට අඩු වෙනවා නම් පල්ලෙහාට අඩු වෙයි කියලා තියෙනවා. ඒතර මේ පල්ලෙහාට මේක වැඩි වෙනකොට මේක පල්ලෙහාට අඩු වෙන එකක් වෙනවා. ඒ නිසා දෙකම වැඩි වෙයි කියලා ගන්න බෑ. ඒ නිසා මම මේක මෙන්න මෙහෙම කරන්නම්. ඇත්තටම මෙතන තියෙන්නේ ප්‍රවේගයට වඩා සාපේක්ෂ ත්වරණය. ත්වරණයක් තියෙන නිසා මම මෙහෙම හදන්න ගන්නවා. මම ගන්නවා පොළවට සාපේක්ෂව ඒකේ ත්වරණය. පොළවට සාපේක්ෂව ඒකේ ත්වරණය තියෙන පල්ලෙහාට g. පොළවට සාපේක්ෂව ඒකේ ත්වරණය තියෙන පල්ලෙහාට g. ත්වරණය තියෙන පල්ලෙහාට. මොකද ඍණ g පල්ලෙහාට තියෙන්නේ. ඊට පස්සේ පොළවට සාපේක්ෂව bg මේ ත්වරණය. b ගේ ත්වරණය තියෙන්නේ පල්ලෙහාට g. පල්ලෙහාට g. එහෙම වුණොත් එහෙම අපෙන් අහන්නේ ඒට සාපේක්ෂව b. එහෙනම් EBA BE ධන AEB ඔන්නෝම වෙනවා. sorry EA. එතකොට ත්වරණයේ විදිහට පොළවට සාපේක්ෂව මෙන්න මේ ත්වරණය පල්ලෙහාට b එනවා. මෙතනදී පොළවට සාපේක්ෂව ඒ වලාගේ g පල්ලෙහාට නම් ඒට සාපේක්ෂව පොළවේ ත්වරණය උඩට. ඒ වුණොත් මෙතනදී පහළට g සහ ඉහළට g නම් සාපේක්ෂ ත්වරණයේ බිඳුවයි. සාපේක්ෂ ත්වරණයේ බිඳුවයි කියන්නේ සාපේක්ෂ ත්වරණයේ බිඳුවයි කියන්නේ මෙයාගේ ප්‍රවේගය වැඩි වෙන්නේ කොයි වෙලාවකවත්. ඒට සාපේක්ෂව b ගේ ප්‍රවේගය කොයි වෙලාවකවත් වැඩි වෙන්න බෑ. ඒ කියන්නේ උත්තරේ ගන්න වෙන්නේ ඒකාකාර ප්‍රවේගය යන එක. මේ හතරවෙනි එකයි පස්වෙනි එකයි ගන්නකොට හතරේ තියෙන නිශ්චලව තියෙන එක නිශ්චලව තියනවා කියලා පේන්නේ මෙයා එනවා කියලා කොහොමද පේනවනේ. ඒ නිසා එයාට වේගයක් තියෙනවා. ඒ නිසා පස්වෙනි එක තමයි ගන්න වෙන්නේ. මොකද මුලින්ම මෙයා නිශ්චල වෙලා මෙයා යන නිසා මෙයාට පේන්නේ මෙයා u වේගයෙන් එනවා වගේ. ඒ නිසා උත්තරේ පස්වෙනි එක ගන්න වෙන්නේ. මෙතෙන් දෙනකම් මෙහෙම ලියාගත්තට කමන්නේ. ත්වරණයේ බිඳුවක් වන නිසා මේ සාපේක්ෂ ත්වරණයේ බිඳුවක් වන නිසා සාපේක්ෂ ප්‍රවේගය ඒකාකාර වේ. සාපේක්ෂ ත්වරණයේ බිඳුවක් වන නිසා සාපේක්ෂ ත්වරණය බිඳුවක් වන නිසා සාපේක්ෂ ප්‍රවේගය නියත වේ.
හරි ඊළඟට 20 ස්කන්ධයේ කැපිටල් M වූ සීන් ඒකාකාර කම්බිය තනල්ලද අරය වූ වෘත්තාකාර වලල්ලා එහි අක්ෂය වටා ඔමේගා නියත කෝණික ප්‍රවේගයකින් භ්‍රමණය වේ. දැන් එක ස්කන්ධයේ M වූ සමාන අංශු දෙකක් එහි විස්කම්භයක ප්‍රතිවිරුද්ධ අන්ත දෙකෙහි වලල්ලට ප්‍රවේශයෙන් යා කරන ලද්දේ නම් වලල්ලේ නව කෝණික ප්‍රවේගය වන්නේ විතර ගන්නවා කෝණික ගාමිතා සංසිත නියමයෙන් කෝණික ගාමිතා සංසිත නියමයෙන් වලල්ලේ අරය R කියලා ගත්තොත් එහෙම වලල්ලක mr වර්ග ඔමේගා සමානයි ඊළඟටත් mr වර්ගය ධන 2යි සිම්පල් mr වර්ගය අංශු ස්කන්ධය නම් mr වර්ගය එතකොට 2යි සිම්පල් mr වර්ගය ඔමේගා 1 එහෙම වුණොත් ඔමේගා 2 කියලා දාගමු ඔමේගා 2 තමයි හොයන්න ඕනේ එහෙනම් මෙතන ඔමේගා 2 සමානයි mr වර්ගය ඔමේගා බෙදනවා මෙතනින් r වර්ගයක් පොදුයි ඒතර m ධන 2යි කියනවා එහෙනම් r වර්ගයට r වර්ගය කැපිටල් M ඔමේගා බෙදීම m ධන 2යි කියනවා උත්තරේ 2 21 ත්‍රිකෝණාකාර හැඩය ඇති වීදුරු බටයක වීදුරු බඳුනක ජලය පුරවා ඇත. PQ පාදය මත ලම්බ දිශාවේ ආලෝකයේ පතනය වේ. වීදුරු සහ ජලයේ වර්තනාංක පිළිවෙලින් 3 බෙදීම 2 හා 4 බෙදීම 3 නම් QR වීදුරු වාත අතුරු මුහුණතේදී එම කිරණය අතුරු මුහුණත දිගේ ගමන් කර පිණිස sin θයි අගේ පහත සඳහන් කවරක් විය යුතුද? නියමන ආලෝක කිරණයක් ලම්බසෝ යනවා නම් මේ පෘෂ්ඨ දෙකෙන්ම වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. මෙතන ඉන්න සමයන ඒ ගිහිල්ලා මේ තියෙන ජලය මේ තියෙන වීදුරු නම් ජලය සහ වීදුරු නම් එතනින් එහාට මෙතන මේ තියෙන අභිලම්බය එතකොට මෙතන අංශක කොණය දීලා නැහැ.
සාමාන්‍ය අපිට ගන්න පුළුවන් මේ තියෙන්නේ 90ක් විතර නම් මෙතන 60යි මෙතන 30යි. ඒ කියන්නේ මෙතන තියෙනවා 60ක්. එහෙම වුණොත් ජලයේ ඉන්න වීදුරු වලට යනකොට වීදුරු වල වර්තමානයේ වැඩි නිසා මෙහෙම අභිලම්බයේ දෙසට හැරෙනවා. අභිලම්බයේ දෙසට හැරෙනවා. එතන මෙන්න මේක දිගේ යනවා කියලා කියන්නේ. එතන ඔන්න ඕක දිගේ යනවා කියලා කියන්නේ. එතකොට ඒ වෙලාවේදී අහන්නේ එනවා. අයම